if condition නැත්නම් if කොන්දේසි පිළිබඳව තවත් කොටසක් සාකච්ඡානේ මම මේ ඉදිරිපත් ඔබට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ කොටසෙන් අපි කතා බහ කරනවා. මෙන්න මේ කොටසෙන් මෙතන තියෙන්නේ අක්ෂර වලින් භාවිතා කරන if කියන කොටස. අනිත් කොටස තියෙන්නේ සංඛ්‍යාත්මක භාවිතා කරන if කොටස. මේ if කොටස ගැන අපි අවධානය යොමු කරමු. if කොටස් දෙකක් තමයි සලකන්නේ. මෙහා පැත්තේ තියෙන if කොටස අක්ෂර සම්බන්ධයෙන්, එහා පැත්තේ if කොටස සංඛ්‍යාත්මක තොරතුරු සම්බන්ධයෙන්. දැන් මේ නිසා මේ දෙක යොදන ආකාරය පැහැදිලි කරගන්න මේ ආකාරයට දෙපැත්තෙන් බෙදාගත්තේ. මෙන්න මේ පැත්තේ if අපි ලියන්න අපට අවශ්‍ය වෙනවා. මම මේ ශිෂ්‍යයන්ගේ නම් ලියන්නවත් විභාග ලියන්නත් උත්සාහ ගත්තේ නැහැ. ඕන්ගේ ලකුණු එකතු විතරක් මේ පෙන්ලා තියෙන්නේ. එහෙනම් අපි මේ එකතුම තීරණ ගන්න. අපි හිතමු මේ ලකුණු එකතු මත තෝරා ගැනීමක් කරනවා. උදාහරණයක් විදියට ලකුණු 160ට වඩා වැඩි අය සමත් කරන හිත කියලා හිතමුකෝ. අපි එහෙනම් මේක භාවිතා කරන්නේ මෙන්න මේ ස්ථානයේ අපි ලියන්න ඕනේ. සමාන ලකුණු යොදලා අපේ ප්‍රකාශය මම ප්‍රකාශය පාලින් දිනනවා සමානයි භාවිතා කරන if කොන්දේසිය if වරහක් කැරියා මෙන්න මේ සෙල් එකේ නම C2 මේ සෙල් එකේ අගය විශාලයි 160 ගත්තොත් අපි 160 අපි කියනවා 160ට වඩා වැඩි අය මෙතෙන්දී තෝරා ගන්න yes කියලා කියමු. අනෙක් අය තෝරා නොගන්න no කියලා කියමු. එහෙමනම් මෙන්න මේ ආකාරයට මෙතන මේ D2 කියන කෝෂය තුල ලියවෙන්නේ මේ කියන ක්‍රියාවේ ඵලයේ විදියට මෙතන සටහන් වෙන්නේ no කියන වචනේ හේතුව අපි ගණනය කරන 108ට වඩා මෙයා වැඩි නැහැ. මෙයා සඳහන් no කියලා හේතුව 108ට වඩා වැඩි නැති නිසා. මෙතනදී yes කියනවා. මේක yes වෙනවා. මේක yes. මෙතන මේ දෙකේම no කියලා සටහන් වෙනවා. මෙතනත් no මෙතනත් මේ අවසන් අවස්ථාවේදී yes කියලා වෙනවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් යමක් අරගන්න. අපි කරන්නේ if කියන ක්‍රියාව if කොන්දේසිය. නමුත් if කොන්දේසිය දීමේදී මෙන්න මේ ආකාරයට අපි භාවිතා කරනවා double quotation භාවිතා කරනවා. අපි අනිත් පැත්ත ගැන කතා කරමු. මම මේකේ උත්සාහ ගන්නේ අපට යම්කිසි විදියක මූලික නැත්තම් පරණ මිලක් තියෙනවා. මේ පරණ මිල තියෙද්දි අපට අලුත් මිලක් හදන්න ඕන. මේ මිල හැදීමේදී සමහර භාණ්ඩවල මිල කලින් කාලට ඉහළ යනවා. සමහර භාණ්ඩවල මිල කලින් කාලට පහළ යනවා. අපි ඒ නිසා අපි හිතමු උදාහරණයක් විදිහට මේ තියෙන්නේ කලින් කාලට ඉහළ යෑමක් සිදු වුණා කියලා. එහෙමනම් මෙතන මිල වැඩි වෙන්න ඕන. අපි උදාහරණයක් සලකමු. මේ සෙල් වල තියෙන භාණ්ඩවල යම් කිසි මිලක් උදාහරණයක් ගත්තොත් රුපියල් 10000ට වඩා වැඩි භාණ්ඩ සඳහා 10%ක් මිල වැඩි කරනවා. ඒක කොහොමද කරන්න කියලා. අපි දැන් මේ M3 වල තමයි අපිට අගය ලියන්නේ. නම් සලකන්න වෙන්නේ L3 වල තියෙන අගය. අපි ඒ නිසා මෙතන ප්‍රකාශය මෙතන ලිව්වට සලකන්න වෙන්නේ L3 සම්බන්ධයෙන් මම ලියන මේ සටහන සමානයි if කියන වචනය භාවිතය ගන්නේ L3 වල අගය විශාලයි 10000 නම් අපි කියනවා මේ 10000ට වඩා වැඩි වෙනවා නම් L3 වල අගය වැඩි කරන්න 110කින් කියලා. දැන් මේ තේරෙනවා ඇති මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල තිබුණු මිලට වඩා වැඩි කරන්නේ ප්‍රතිශතය වැඩි කරනවා 100ට වඩා වැඩි අගයක් භාවිත කරලා 110 නම් වැඩි උනේ අපි ගන්න අලුත් වටනකම 110යි කියලා.
105කින් අඩු වුණා නම් අලුත් වටිනාකම 95යි. මේ ආකාරයට අපි සාමාන්‍යයෙන් 8 9 ශ්‍රේණි වල ගණිතය පාවිච්චි කරන ආකාරයට හිතලා බලමු. එහෙනම් අපිට 10000ට වඩා වැඩි නම් මේ අගේ සලකන්නේ L3ත් එක්ක L3 වගේ 10000ට වඩා වැඩි නම් L3 හදන්නේ 110ක්. ඒකම එසේ නොවන භාණ්ඩවලට කිසිම වැඩි කිරීමක් කරන්නේ නැත්නම් අපි එමාගේ එහෙම තියෙනවා L3 කියලා. හොඳින් තේරුම් ගන්න. මේ අගය 10000ට වඩා වැඩි නම් අපිට සිද්ධ වෙනවා ඒ සඳහා අලුත් මිලක් යෝජනා කරන්න 10%ක ලාභ තියාගෙන. 10000ට අඩු නම් ඉවෙන්නක් කරන්නේ නැහැ. නිසා L3 විතරක් අපි සටහන් කරගන්නවා. දැන් අපි මේ ආකාරයට මෙතන සටහන් කරලා එන්ටර් කරාම උත්තරේ ලැබෙන්න ඕන 10000ට වැඩි නිසා 12000 නිසා 12000 වැඩි වෙන 110න් 12000 110න් වැඩි වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තම 13200 විතරක් ඔබට ලැබේ. මෙන්න මේ ඒ ආකාරයෙන් ගත්තම මෙතන තියෙන්නේ 10000ට අඩු වගේක් නිසා 10000ට වැඩි නැති නිසා මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් කොටස ක්‍රියාත්මක වෙනවා. ඒක ගණිත කර්මයක් නැති නිසා කෙලින්ම අගේ ලියනවා 8500යි කියලා. 7200 තේමා. 7200 ගත්තත් ගණිත කර්ම ලක් වෙන්නේ නැහැ. මොකද 10000ට වඩා අඩු නිසා. 15000ට ගණිත කර්මයක් ක්‍රියාත්මක වෙනවා. 10% ක්‍රියාත්මක වෙනවා. කියන්නේ වටිනාකම 15000ට වඩා වැඩි එකක් වඩපත් වෙනවා. 10500ක් විතර අපි දෙනවා. 9000 නැවත 10000ට අඩු නිසා මේක අපි දෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට අපිට අගේ මත තීරණය කරන if condition එක භාවිත කරගන්න පුළුවන්. ඒකම සටහන මම පුංචි වෙනසක් කරලා පෙන්නන්නම්. යම් කිසි වෙලාවකදී 10000ට වඩා වැඩි අයට වැඩි අගයට 10%ක් ගන්නවා වගේම යම් කිසි වෙලාවකදී ඊට අඩු භාණ්ඩ විකිණීමේදී 8%ක ලාභාංශයක් ගන්නවා නම් එහෙනම් අපිට L3 කියන අගය ಗುಣ කරන සිද්ධ වෙනවා 8%ක ලාභාංශයක් ගන්නවා නම් 108යි කියලා. මෙන්න මේ ආකාරයට අපේ ගණිත කර්මය විනාශ වෙන ඉඩකඩක් තියෙනවා. ඔබ හිතන්න ඕනේ මේ ආකාරය පිළිබඳව. හොඳින් තේරුම් ගන්න. මම මේ අපේ මේ සුදු පාට තිරපතින් මකා දැම්මත් වීඩියෝ එකකින් නැහැනේ. ඒ නිසා ඔබට නැවතතාවක් වීඩියෝ හරවලා බලන්න පුළුවන්. මෙතන මම මුලින් කතා කරේ මේ අගේ 10000ට වඩා වැඩි නම් 110යි නැත්නම් වෙනස් කරන්නේ නැහැ කියලා. දැන් කතා කරනවා 10000ට වැඩි නම් 110යි. එහෙම නොවෙනවා නම් 108යි කියලා. මේ වගේම අපි හිතමු තව දෙයක්. කෙනෙක් රුපියල් 10000ට වඩා වැඩි භාණ්ඩ ගත්තා නම් මේ ආකාරයට 100 ගණක් නෙමෙයි. එයාට අපි තව දෙනවා අතිරේක මුදලක් දෙනවා. ඉතිරියක් දෙනවා. අපි එහෙම හිතුවොත් මේකෙන් අඩු කරනවා යම් කිසි ගණනක්. 1000ක් අඩු කරනවා කියමුකෝ. එහෙනම් මෙතනදි වෙන්නේ රුපියල් 10000ට වඩා වැඩි භාණ්ඩ මිලදී ගත්තොත් රුපියල් 1000ක් අඩු කරලා දෙනවා. ඒකම මේ පැත්ත කතා කරන අපට එසේ නොවේ නම් එහෙමයි කරන්න පුළුවන් 10000ට වඩා වැඩි භාණ්ඩ මිලදී ගත්තේ එම මුදලම ගන්න පුළුවන්. නැත්නම් මම පහක් කියන්න මේ විදිහට මේක 500 වඩා 500 කරු කරනවා කියලා. රුපියල් 10000ට වඩා වැඩි භාණ්ඩ මිලදී ගත්තොත් රුපියල් 1000ක් අඩු කරනවා. එහෙම නෙවෙයි නම් රුපියල් 500ක් අඩු කරනවා. මෙන්න මේ විදිහට අපිට මේ if කොන්දේසිය සකස් කරන්න පුළුවන්. ගණිත කර්මයක් කියලා පුළුවන් එකතු කිරීම අඩු කිරීම වගේ. එහෙම නැත්නම් ಗುಣ කිරීම වගේ අවස්ථාවක් ගන්න පුළුවන්. ප්‍රතිශත වගේ අවස්ථා ඒ විදිහට සකස් කරන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න දේ මෙන්න මේකයි. මේ කරුණු කොයි එකක්වත් මේ මම කතා කරා text if කියලා. මේකේදී අනිවාර්යෙන් ඩබල් කෝටේෂන් යොදන්න අවශ්‍යයි. මේ ඩබල් කෝටේෂන් ගන්නවා. මේකදී ඩබල් කෝටේෂන් යොදන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රධානම කාර්යය වෙන්නේ. ඩබල් කෝටේෂන් යොදන්නේ නැහැ කියන බව. ඒ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය අවශ්‍යතාවක්. ඩබල් කෝටේෂන් නොයදීම.
ඒ නිසා මේ කරුණු දෙක හොඳින් තේරුම් ගන්න ඕනේ. text if වලදී double quotation යොදනවා. value if වලදී double quotation යොදන්නේ නැහැ. මේ අතර මම තවත් කරනකොට ඔබට කියනවා මෙන්න මෙහෙම. මම එනවා මෙතෙන්ට ආපහු තිරපතමත් මේ කොටස පේනවා. මේ කලින් සාකච්ඡා කළ තීරණය යම් කිසි කෙනෙක් මේ සටහන කරද්දී මෙන්න මේ ආකාරය ලිව්වොත් ඔර මෙතෙන්දී අපි කියන්නේ C2 වල අගය 160 වැඩි නම් years. අපි මෙයාට දෙනවා තීරණයක් 160 වැඩි නම් ඔව් කියලා කියන්නේ කියලා. එතකොට මෙතනදී මෙයා 160 වඩා වැඩි නැහැ. එයාට දෙන්න උත්තරයක් මේක පෙන්නලා නැහැ. ඒතර අපිට මෙහෙම ගත්තම years කියලා තියෙනවා. ඒතර 160 වඩා වැඩි අයට එන years කියන තමයි පුළුවන් මේ ස්ථාන. නමුත් 160 වඩා අඩු අය සඳහා කිසි ප්‍රකාශයක් නැහැ. එහෙම වුණාම පරිගණක යන්ත්‍රය මේ if condition එක අර්ථයක් කරලා තියෙන්නේ මුලින්ම සත්‍ය ක්‍රියාව සිදු වෙන්න. දැන් මේ සිදුවද්දී සත්‍ය ක්‍රියාව. සත්‍ය මොකද years. නමුත් අපිට එසේ නොවන ක්‍රියාව දීලා නැත්නම් පරිගණක යන්ත්‍රය මෙතෙන්දී පිළිතුරු සැපීමේදී දැන් මේ අවස්ථාවේදී ආ දෙනවා years කියලා. අපිට ගැටලුවක් නැහැ. මෙතන යා years කියලා කියනවා හේතුව 160 වඩා වැඩි නිසා. මෙන් දිහාට කියන්න බෑනේ. එයා මොකද කරන්නේ? මෙන්න මේ වචනය භාවිත කරනවා false කියලා. මෙතන තියෙන true එක. මේ years කියලා කියන්නේ අපිට තියෙන සත්‍ය. true එක. true එක දීලා තියෙනවා අපි. හැබැයි true නොවන එක නැත්නම් false එක දීලා ඉස්සයා false සටහන් කරගන්නවා. මේ වගේත් හිතන්න අපි සාමාන්‍යයෙන් කටයුතු කරද්දී එක වචනයක් විතරක් කියදුවොත් ඒකම මෙතන ඉඳන් අපි එසේ යෙදීලා සුසුවන්නේ නැහැ. මන්ද කිව්වොත් මෙතෙන්දී අපිට මේකට false කියලා આવොත් අපිට ගැටලුවක් වෙන නිසා අපි එහෙමනම් මේකෙදි කිසියම් වෙනසක් කරන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේ ආකාරයට තියෙන්න ඕන. ඒක අවුරුතුන් ලබා ගන්න. හැබැයි මේ මගේ වරහන් මම මකලා පෙන්නන සතිය දුරින් පේන්නේ. වරහන් නම් දුරින් කියන්න එපා. වරහන් තියෙනවා සාමාන්‍යයෙන් ආසන්නෙන් කලින් කතා කරා වගේම කලින් කියන්නේ මේ පාඩම් මාලාවෙන් මම කතා කරා සූත්‍ර ලියද්දී චිත ලියද්දී කිසි වෙලාවකදී අතරමැද හිස්තන් කියන්නේ නැහැ කියලා නීතිය මේ අවස්ථාව දක්වාම වළංගුයි. කිසි අවස්ථාවක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැමතැනම ඉඩකඩක් ස්පේස් එකක් තියන්නේ නැහැ. එහෙනම් මම හිතනවා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති ටෙක්ස්ට් if එකේ ලක්ෂණය මොකක්ද? ඒකම value if එකේ ලක්ෂණය මොකක්ද කියලා. ඒ විදිහට අපි කතා කරන් ආවා if කොන්දේසිය වම් වෙන් කරලා පෙන්නුවා text if value if කියලා. තවත් අවස්ථාවක සාකච්ඡා කරනවා if වල තියෙන ගණනය කිරීම ගත්තම count if කියන එක. ඒ විදිහට අපි if වල විවිධාකාර ප්‍රතිකර පිළිබඳව සාකච්ඡා කරන බව සිහිපත් කරනවා. මේ අවස්ථාවේදී ඔබට තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයන කටයුතු කරන්න ඉඩකඩ ලැබේවා කියලා හිතන ගමන්. අතුරුම්පත් මෘදුකාංග භාවිතා කිරීමේදී විශේෂයෙන්ම Excel භාවිතා කිරීමේදී අප මෙතෙක් සාකච්ඡා කළ යම් යම් කරුණු ප්‍රදාළව මේ ආකාරයට අපට දකින්න තිරපතක් සකස් කරගෙන තියෙන මේ ලෑල්ල මත. දැන් බලමු. A කියන්නේ එක කොලම්යක්. මම BC කොලම් දෙක මෙතන සටහන් කරගන්නේ නැහැ. B E F G ආවෝ තවත් කොලම් ටිකක් අයින් කරලා K L M N විදිහට කොලම් සකස් කරලා තියෙනවා. අතුරුම්පත් මෘදුකාංග අතර Excel සම්බන්ධව සාකච්ඡා කරද්දී අප තවත් පියවරක් මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ තිරපතම ඔබට පැහැදිලි දක්වන්න පුළුවන් ආකාරයට මා විසින් අඳගන්න බව කල්ැතිව දැන් මේහි දකින්න විදිහට බලන්න සාකච්ඡා කිරීමේදී අපි මේ A කියන තීරුව මෙතන B සහ C තීරුව දෙක මම සලකන්නේ හැම වෙලාවෙදී නිසා පාටු කොටකින් වෙන් කරලා තියෙනවා. එයාට D E F G සෙල් තියෙන තීරු පේලිය තීරු සංඛ්‍යාව ඊළඟට නැවතතාවක් කිස් කොටසක් නැවතතාවක් මේ ආකාරයෙන් මම සැලසුම් කරගත්තේ. ඇත්තටම මේ හිස් අවකාශය තුළ සමහර වෙලාවට අපිට තව තවත් තියෙනවා වෙන්නත් පුළුවන්. එසේ නොවන වෙන්නත් පුළුවන්.
දැක්ක ගැනීම පහසුදා සකස් කරලා දෙනවා. ඒ වගේ මේ ආකාරයට මේ පහළිනොත් අපි හිස් අවකාශයක් තියලා තියෙනවා. දැන් හොඳින් බලන්න. මේ හිස් අවකාශය වුණාට එහෙන් සලකන්නේ පරිස අවකාශයක් කියලා අංක 3 සිට අංක 26 දක්වා ශිෂ්‍ය කණ්ඩායමක් සිටිනවා. මේ අතර පුරත් හිස් තැන් නැහැ. ඒ සමේ හැම ශිෂ්‍යයෙකුටම එක එක විෂයට ලකුණක් හිමි වෙනවා. දැන් මෙතෙන්දී අපට ගණිත ලකුණු මේ ආකාරයට දකිනවා. ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් මෙතන අපි දකින ප්‍රාණ ශිෂ්‍යයන් 24 දෙනෙක් සටහනේ ඉඳී අපි මේ පාඩ කොටසක් සලකන්නේ. දැන් මෙතන මේ එක එක විෂයේදී ශිෂ්‍යයා ලබාගත් ලකුණු අපි දකිනවා. මේ ලකුණු මත අපිට තීරණ ගන්න පුළුවන්. එකක් තමයි ඇත්තට මේ තීරුවේ මෙන්න මේ තීරුවේ ශිෂ්‍යයෝ කෙනෙක් ඉන්නවද කියන එක. ශිෂ්‍යයන් ගන්න අපි ගණන් කරන්නේ කවුන්ට් කියන වචනේ. මේ කවුන්ට් යොදන්න පුළුවන් අපට සංඛ්‍යාත්මක ලියපු දේවල් ගණනය කරගන්න. ඒ සංඛ්‍යාත්මක ලියපු දේවල් මේ තියෙන්නේ පහළට. අපි කවුන්ට් කියන්නේ භාවිතා කරාම පුළුවන් සංඛ්‍යාත්මක ලියපු දේවල් වල එකතුව සොයා ගන්න. දැන් මෙතනදී අපි 73 කියන සංඛ්‍යාත්මක දෙයක් 81 කියන සංඛ්‍යාත්මක දෙයක්. එතකොට 73 කියන්නේ පළවෙනි සංඛ්‍යාව, 81 කියන්නේ දෙවෙනි සංඛ්‍යාව, 35 කියන්නේ තුන්වෙනි සංඛ්‍යාව, 70 කියන්නේ හතරවෙනි සංඛ්‍යාව. මේ විදිහට සංඛ්‍යා කීයක් තියෙනවද බලන්න අපි පාවිච්චි කරනවා කවුන්ට් කියන වචනය. එතකොට අපිට මේ ගණිත ලකුණු ගත්ත ළමයි සංඛ්‍යාව සොයන්න ඕන. ළමයි සංඛ්‍යාව. දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහරවල් පන්ති ළමයි 50ක් විදියට දීලා තියෙන ප්‍රශ්න පත්‍ර 43යි. එතකොට අපිට අනිත් දරුවොන් ප්‍රශ්න ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේ මෙතනදී මේක මම සියලු දෙනා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මෙතෙන්දී අපිට පුළුවන් කවුන්ට් එක පාවිච්චි කරන්න. ආරම්භක සෙල් එක වෙන්නේ D කොලම් එකේ තුන්වෙනි පේජය. ඒ කියන්නේ D3. D3 සිට අඛණ්ඩව ගමන් කරනවා මේ පහළ තියෙන 26 වෙනි පේජය දක්වා. එතකොට 26 වෙනි පේජය වෙන්නේ D26. එහම මෙන්න මෙතනින් අපිට දකිනවා අපිට ගණන් කරගන්න පුළුවන් ශිෂ්‍යයෝ කී දෙනෙක් ඉන්නවද? මේකෙන් ගණන් කරන ශිෂ්‍යයෝ කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් මේ තීරවල අපි සියලු දරුවන් ලකුණු ගන්න තියෙන නිසා අනිවාර්යයෙන්ම හැම තීරෙම එකම සංඛ්‍යාවක් අපිට දකින්න ලැබේ. නමුත් අපි වෙනසක් සාකච්ඡා කරනවා. මෙන්න මේකයි තියෙන්නේ ඔබ අප කලින් සාකච්ඡා කළ if කොන්දේසි භාවිත කරලා අරගත්ත මේ ගණිත ලකුණු අනුව මේ පළවෙනි ශිෂ්‍යයාට ගණිත ශ්‍රේණිය වෙන්නේ B ශ්‍රේණිය. මෙතන ශිෂ්‍යයාට ලැබෙන්නේ A ශ්‍රේණිය. ඔය විදිහට ශ්‍රේණිය අපි නම් ලගවන්න තියෙනවා. දැන් මෙතනදී අපිට මෙන්න මේ ශ්‍රේණිය ගැන යමක් කතා කරතයි. දැන් ගත්තොත් අපිට මේ පැත්තට සැලකුවොත් මුලින්ම ඥානක් කියන ශිෂ්‍යයාගේ A සාමාර්ථ කිසිවක් නැහැ. මෙයාට B සාමාර්ථ 3ක් තියෙනවා. ඊළඟට C සාමාර්ථ නැහැ, S සාමාර්ථ නැහැ. නමුත් උට W සාමාර්ථයක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ එකිනෙක සාමාර්ථය පිළිබඳව අපි සටහනක් තියා ගන්නවා නම් අපිට පුළුවන් සාමාර්ථ පිළිබඳව වාර්තාවක් සකස් කරන්න. මම මෙතෙන් දැන්ට අරන් තියෙන්නේ කවුන්ට් A කවුන්ට් B කියලා විතරයි. මම දැන්ට සූදානම් වෙන්නේ මේ A සොයාගෙන යන්න. මෙන්න මෙතන අපිට එතකොට සිදු වෙනවා A අක්ෂර කීයක් යනද සොයා ගන්න. අපිට මෙන්න මෙතනින් පටන් ගන්නවා මේ ශිෂ්‍යයාගේ විෂයන් ආරම්භය මෙතනින් අවසන් වෙන විෂයන්. එතකොට අපි මෙතන මේ B කියන අක්ෂරය ගත්තේ එහා පැත්තේ ලකුණු if කියන කොන්දේසිය සකස් කිරීමක් කරලා. ඒ නිසා අපි දැන් ගණන් කරන්න යන්නේ මේ if කොන්දේසිය සකස් කරපු එහෙම ලැබුණු අක්ෂර. ඒ නිසා අපි මේ වචනේ සකස් කරගන්නවා සමානයි count if කියලා. count if. ඒ count if වල සීමාව ගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් Excel වල අපි සමාන ලකුණු භාවිතා කරනවා, සිතේ භාවිතා කරනවා, සුළු වරහන් භාවිතා කරනවා. දැන් මෙතෙන්දි මට අවශ්‍ය වෙනවා count if කියලා භාවිතා කරන්න. ඒක ගන්න වෙන්නේ මෙන්න මේ දක්වා මෙන්න මේ අවස්ථා හතර තමයි අපිට තියෙන්නේ. එහෙමනම් පටන් ගන්නේ
K අක්ෂරයේ අංක 3 සිට K අක්ෂරයේ අංක 3 සිට අපිට මේ භාවිතයට එන්නේ K අක්ෂරයේ අංක 3 සිට මෙතන n අක්ෂරයේ 3 මේ ආකාරයට අපට මුලින්ම අපි ලියන්න ඕනේ අපි සාකච්ඡාවට ගන්න කවුන්ටික් වලට සම්බන්ධ වෙන නැත්නම් බද්ධ වෙන මේ අක්ෂර තියෙන ප්‍රදේශය අපේ අක්ෂර ගන්න මේ අත් ගන්න වෙන්නේ ඒක K3 සිට NP දක්වා විහිදලා යනවා අපි සොයන්නේ මේ තියෙන ඒවායින් A කියන අක්ෂරය විතරයි අපි එතකොට ඔය ආකාරයට සටහන් කරනවා A අක්ෂරය සොයන්න. දැන් මේ ආකාරයට අපිට කවුන්ටික් විදා ගන්න පුළුවන් K3 සිට NP දක්වා A අක්ෂර කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් දැන් මෙතන මේ අපි නම් කරලා තියෙන ජානක කියන ශිෂ්‍යයාට නැත්නම් දරුවාට මේ මෙතන තියෙන විෂයන් හතරෙන් කවර විෂයකට හෝ A අක්ෂරයක් නැහැ. A ශ්‍රේණියක් නැහැ. ඒ නිසා අපට මෙයා සම්බන්ධයෙන් ගත්තම A සංඛ්‍යාව බිංදුව විදිහට සටහන් වේවි. A සඳහාගය බිංදුව විදිහට සටහන් වේවි. එහෙම වෙන්නේ A අක්ෂර නැති නිසා. මේ වගේම අපට මේන් පහළ ශිෂ්‍යයාට කමලට මේ ආකාරයේ ශිතය ආදේශ කරන අවශ්‍ය නම් අපි කරන්නේ කලින් සාකච්ඡා කරලා තියෙන ආකාරයට ෆිල් හැන්ඩ්ලේ මේ ස්ථානට රැගෙන ඇවිත් පහළට කොපි කරගෙන පැමිණීම. ඒ ආකාරයට අපේ සියලුම දෙනාගේ මේ අතරින් A අක්ෂර කීයක් තියෙනවද? දැන් මෙයාට A අක්ෂර එකක්වත් නැහැ. මෙතන මේ කමලට A අක්ෂර දෙකක් තියෙන නිසා මෙතන අගය 2යි කියලා සටහන් වෙනවා. මෙන්න මේ තියෙන ශිතය ක්‍රමයෙන් පහළට කොපි කරගෙන යද්දී මෙයාට සටහන් වෙනවා A අක්ෂර දෙකක් කියලා. මෙතන A අක්ෂර බිංදුවයි කියලා විදිහට පහළට සටහන් වෙලා යාවි. මේ 20 ගණක් ඉන්නවා මේ සටහනේ 23 දෙනෙක් ඉන්නවා. 23 දෙනාටම A අක්ෂර තියෙනවා නම් තියෙන ගාන සටහන් වෙයි. නැත්නම් බිංදුවක සටහන් වෙයි. මේ භාවිතා වෙන්නේ කවුන්ටික් කියන ශිතය. මේ ශිතයේදී විවිධ මම කලින් සඳහන් කළ අවස්ථාව වගේම තමයි කිසිම ශිතයක් සමාන ලකුණු නැතුව ලියන්න බෑ. ඒකම සෑම ශිතයක්ම සමාන ලකුණු ආරම්භ වෙලා අවසාන දක්වා කිසිම තැනක හිලස් කියන්න බෑ. ස්පේස් කියන්න බෑ. මෙන්න මේ ලක්ෂණ පාවිච්චි කරලා අපි සටහන කරගෙන යන්නේ. එතකොට අපිට මේ ශිෂ්‍යයාට A අක්ෂර කීයක් තියෙනවද කියලා මේ ආකාරයෙන් බලන්න පුළුවන්. ඒ විදිහටම B අක්ෂර ගන්න සොයන අවශ්‍ය නම් අපි අපේ ශිතය වෙනස් කරගන්න වෙනවා. B අක්ෂර වලට ගැලපෙන ආකාරයට. එතකොට මේක නම් අපි සොයන්නේ සමානයි කවුන්ටික් වරහන් ඇතුලේ මෙතන සීමා වෙනස් වෙන්නේ නැහැ. එතකොට K3 NP වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපට අක්ෂරය B බවට පත් වෙනවා. ඔය ආකාරයට අපිට B අක්ෂර සඳහා අපේ කවුන්ටික් සටහන කරගන්න. මේ වගේම තමයි ඊළඟ තිරවට මම C සොයන්න, ඊළඟ තිරට අපට S සොයන්න, අනිත් තිරට W සොයන්න විදිහට තමයි සෑම විශේෂයකටම එන A ගන්න නැත්නම් B ගන්න සෑම ශිෂ්‍යයෙකුට ලැබෙන A ගන්න හෝ B ගන්න හෝ C ගන්න අපට නිර්ණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි අපි කවුන්ටික් භාවිතා කරන ආකාරය. දැන් ඔබ තේරුම් ගත යුතුයි අප එක පැත්තකින් සාකච්ඡා කරන ලැබුවා කවුන්ට් කියන වචනය. කවුන්ට් යොදා ගැනීමදී කරන්නේ සංඛ්‍යාත්මකව ලියපු දේවල් ගණන් කර ගන්නවා. ඒතර අපට D3 වල සිට ගණන් කරාම අපිට මේ අගය ලැබෙනවා. කෙනෙක් යම්කිසි කෙනෙක් මේ කවුන්ට් සාකච්ඡා කරද්දී සමානයි කවුන්ට් කියලා ලියලා D2 සිට D20 දක්වා ඉල්ලුවා නම් ඒත් ලැබෙන්නේ මේ අගයම අගයෙන් තමයි. මොකද හේතුව D2 වල තියෙන්නේ සංඛ්‍යාත්මක දෙයක් නොවන නිසා. එතන සංඛ්‍යාත්මක දෙයක් නොවන නිසා මේක විශ්ල ගණන් කරාම අපට ලැබෙන්නේ ඒ ආකාරයට
ගණන් කිරීමේදී සංඛ්‍යාත්මක වගේ පමණයි. ඒවත් සිහිපත් කරගන්න ඕනේ. ඒකම යම්කිසි අවස්ථාවකදී අපි මේ count කියන වචනයත් එක්ක ඒ අකුර යොදලා සඳහන් කරගත්තොත් මෙන්න මේ ආකාරයට මෙතනදී මේ අක්ෂරය සඳහන් තියෙන එකත් අපි කෝෂයක් විදිහට ගණන් කළොත් කියලා බලන්න. මම දැන් කලින් කතා කරේ කිය අපි මේ අවස්ථාවේ පිළිතුර ගත්තාම මෙතන තියෙන්නේ ඔක්කොම 24යි. ඒ නිසා මේකේ උත්තරේ විදියට 24 ලැබෙනවා. මේකේ උත්තරේ විදියට ඒත් ලැබෙන්නේ 24. මේකේ උත්තරේදී ලැබෙන්නේ 25. මෙන්න මේ කරුණු ගැන අවධානය ගන්න. අප කලින් උත්සාහයකට භාජනය කළ ගුණයක් මම මේ ඔබට දර්ශනය කරන්නේ. දැන් මේ ගුණෙදී අපි මේ එක එක විෂය සඳහා ශ්‍රේණි ලබාගෙන තිබුණා. දැන් අපි කරන්න යන්නේ මේ ශ්‍රේණි සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න. දැන් මෙතන ඇත්තෙන්ම ඒ අකුරු කීයක් තියෙනවද? ඒත් අපිට පේනවා ඒ අකුරු ගණන් කරාම 4ක් තියෙනවා. මේ ගතු ඒ අකුරු 3යි තියෙන්නේ. මේ ගතු ඒ අකුරු තියෙන්නේ 1යි. දැන් මේ විදිහට අපට ඒ අකුරු ගණන් කරලා ඉදිරියෙන් සටහන් කරන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕන. අන්නේ ක්‍රමයට අපි පාවිච්චි කරනවා count if කියලා කොන්දේසියක් කන්ඩිෂන් එකක් පාවිච්චි කරනවා. මම කරන්නේ දැන් මේ count if යොදාගෙන A ගණන B ගණන සොයා ගන්න ආකාරයේ ඔබට දර්ශනය කිරීම. අපි මුලින්ම කරන්නේ සමාන ලකුණු යොදනවා. අපේ කොන්දේසිය නැත්තම් කන්ඩිෂන් එක එහෙම නැත්තම් ෆන්ක්ෂන් එක වෙන්නේ count if. ඔන්න ඔය ආකාරයට අපි count if කියලා වචනේ සටහන් කරා. ඊළඟට සීමා වෙන්නේ මේ A අකුරෙන් පටන් අරන් මේ A අකුර දක්වා. අපි ඒ නිසා මෙතන ගිහින් mouse එක ක්ලික් කරලා හිමින් සීරුවේ මෙන්න මේ මහත් ධන ලකුණ ඒ කියන්නේ ෆ්‍රී හැන්ඩල් පාවිච්චි කරලා හිමින් සීරුවේ කොටස අපි බ්ලොක් මාක් කරගෙන යමු. අන්න කලාපය. වරහන් වහමු. වරහන් ගහලා එන්ටර් කරාම අපට යක් ගණන් කරලා දෙනවා. අපි නැවත බලමු. මේ ප්‍රකාශය තව අඩුවක් තියෙනවා අපි ලියන්න ඕනේ. අපි ලියන්න ඕනේ මෙතන මේ සීමාව තුල තියෙන ඒ අක්ෂර ගන්න සොයන්න කියලා. ඒ අක්ෂර ගන්න අපි ඒ අක්ෂර ගන්න ලිව්වේ නෑනේ. මෙන්න මේ ආකාරයට ඕනේ මේ ශ්‍රිතය සම්පූර්ණ වෙන්න. මේ දක්වා ගණන් කරන ඒ අකුරු කීයක් තියෙනවද කියලා. 4. මම මේ ශ්‍රිතය පහළට කොපි කරනවා. මේ ආකාරයට දැන් ඔබට පෙනේ ඒ අකුරු 4යි ඒ අකුරු 3යි පසුපසට කියලා බලන්න මේ ආකාරයට මෙහෙම කියලා බලන්න ඒ අකුරු 4යි ඒ අකුරු 1යි ඒ 3යි ඒ 2යි මෙන්න මේ ආකාරයට තියෙනවා. අපි එහෙම ගත්තේ ඒ සම්බන්ධයෙන් කතා කරා. අපි දැන් B වෙනවා නම් අපේ ඒ කන්ඩිෂන් එක count if තමයි count if යටතේ අපි හොයන්න යනවා B අක්ෂර ගන්න. එතකොට මම මේ B අක්ෂර ගන්න සොයමු. මෙතන මම ලිව්වේ A අක්ෂර ගන්න එළියලා තියෙන්නේ. මට පුළුවන් අවශ්‍ය නම් මේකේ කොපියක් මෙහෙට ගන්න. තමයි ලේසි ක්‍රමයේ ලියන එක අඩු කරන්න. ඔය ආකාරයට ඉමින් සිරක කොපියක් මෙහෙට ගනිමු. දැන් මෙයා මේ කියන ආකාරයට මෙතන වෙනස් කරේ A නේ තාම තියෙන B නෙවෙයිනේ A නේ මම ආපු A හදා ගන්නත් ඕන. ඒ වෙනුවට B ලියලා සකස් කරමු. දැන් හොඳින් බලා ගන්න මෙයා මෙතන count if ගන්න කොයි දක්වාද? අපි මේ කොපි කිරීම කරන නිසා මෙයා ගන්න H3 සිට. නමුත් ගත යුතු වෙන්නේ G3 සිට. අන්න ඒ නිසා මෙතන අපි සකස් කරමු. මෙන්න මෙතන G අකුර ලියමු. අපි මෙහෙම යොදාගන්නේ අපිට ලේසියෙන් අර පහසුවෙන් එහා මෙහා යන ගමන් ටිකක් අඩු කරගන්න අවසන් වෙන්නේ J3 වලින්. අපි ඒ නිසා මෙතන මේකෙත් සලකුණු කරමු J3. නැත්නම් මේ කොටස ලියලා ඉන්න ගියව ටිකක් දිගු වෙලාවක් යන නිසා. දැන් බලන්න මේ තීරුවේ B අක්ෂර මෙන්න මේ විෂයන් 4 සඳහාම B අක්ෂර නැහැ. ඒ නිසා B අක්ෂර බිඳුවයි. මේකෙත් B අක්ෂර නැහැ නේ පල්ලෙහාට ගියම බලමු. ඒකෙත් බිඳුවයි. B අක්ෂර තියෙන තැන් වල B අක්ෂර ගන්න සටහන් වෙයි.
මේ B අක්ෂර එකක් තියෙනවා කියලා තියෙන්නේ. මේ ආකාරයට පුළුවන් අපට සොයාගන්න count if වල ගණනය කරන ලද අවස්ථා. එතකොට මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් ගත්තොත් ශිෂ්‍යයෙකුගේ ඒ සංඛ්‍යාව මේ තියෙන්නේ. නැත්තම් මෙයාගේ ඒ සංඛ්‍යාව. එතකොට එක එක්කෙනාගේ A B C විදියට ශ්‍රේණි සොයාගන්න මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. තමයි අපි පාවිච්චි කරේ මෙතන කතා කරේ if condition if කොන්දේසියේ භාවිතා කරන ටෙක්ස්ට් කියන අවස්ථාව. අපි දැන් යමු තවත් වෙනසක් කතා කරන්න. මේ ඔබ දකින්නේ මීට කලින් අපි සාකච්ඡා කරන ලද වැටුප් ලේඛනයේ පිටපතක්. මම මේ වැටුප් ලේඛනය මගේ අවශ්‍යතාව සඳහා මේ වෙලාවේදී කිසියම් කොටසක් විතරක් ඔබේ දර්ශන පතයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇයි එහෙම කරන්නේ? මෙතනදී කිසියම් වූ සුවිශේෂ වටිනාකමක් ඔබ සමග සාකච්ඡා කරමින් අරගෙන යන්න තේ සාමාන්‍ය කොටස අලුත්ම ෂීට් එක අලෝගෙන සාකච්ඡා කරමු. මේ අලුත් ෂීට් එක ඇලුව ගමන් අනිවාර්යෙන්ම මේ තීර ටික අපි අද හදා ගන්න ඕනේ. නැත්නම් ඔබට ඒ තීර මත සිදුවී දේවල් පැහැදිලිව පේන්නේ නැති වෙනවා. ඒ නිසා අපි මේ ආකාරයට තිරපත් සකස් කරගනිමු. හොඳයි. එහෙමනම් අපි හිතමු මෙතන මේකෙදී අපි මේ පුද්ගලයන්ගේ වැටුප ලබා ගත්තම මේ අයගේ වැටුප දිග විස්තරයක් තියෙන්නේ. මේ අයගේ වැටුප අපි හිතමු හැම කෙනෙකුම තියෙන 75000න් 72000 තියෙනවා. උදාහරණයක් හිතමු. මෙතන මේ අයට මූලික වැටුප මත එකතු කරනවා කියලා අගයක්. හරි අපි එකතු කරන අගය අපි හිතමු එහෙම. මම මෙතන ලියලා පෙන්නන්නම්. සමානයි පාවිච්චි කරන මේ ආකාරයට මෙතනම් භාවිතා කරන්නේ value if කියන කොටස. ඒ සඳහා සම්පූර්ණයෙන් අර කලින් කතා කර මේ text if එකෙන් අයින් වුණා, count if එකෙන් අයින් වුණා. දැන් කතා කරන්නේ value if කියන කොටස ගැන විතරයි. දැන් මෙහෙම. දැන් ඔන්න අපට ලියන්න ඕනේ මෙන්න මේ අයගේ මූලික වැටුප මත කිසියම් වූ වෙනසක් කරන්න අපි යන්නේ. if පණ කරන ආකාරය මේකේ අගය විශාලයි. ඔබට දර්ශන තලයේ පැහැදිලි පේනවා ඇති. එතකොට මේකේ අගය විශාලයි. රුපියල් 70000 කියමුකෝ. රුපියල් 73000 කියමු. 73500 කියලා මම ලිව්වා. මේට වඩා වැඩි අයට අපි ඔවුන්ගේ වැටුප තියෙන මේ C3 වල මෙතන C4 වල තියෙන්නේ වැටුපට එකතු කරනවා රුපියල් 10000ක්. අනිත් අයට එකතු කරනවා තමන්ගේ වැටුපට රුපියල් 5000ක්. දැන් මෙන්න මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම සංඛ්‍යාත්මකක් විතරයි. අපි ටෙස්ට් එකේ කතා කරා වගේ උද්දෘත කමා දෙක පාවිච්චි වෙලා නැහැ. උද්දෘත කමා දෙක පාවිච්චි වෙලා නැහැ. ඒ නිසා මේවා සම්පූර්ණයෙන්ම value if බඩපත් වෙනවා. ඔන්න බලන්න එන්ටර් කරාම මෙතන මෙයා ගානට රුපියල් 10000ක් එකතු වෙනවා. ඇයි හේතුව?
මෙයාගේ තියෙන්නේ රුපියල් 73.3 වල වැඩි අගයක් නිසා. මෙන්න මේ ඇයට ගියාම අඩු වෙන්නත් ඕන බලමු එක කොපි කරලා. දැන් ඔයගොල්ලෝ පෙනේවි එකයි වැටුප වෙනස් වෙච්ච හැටි මේ ආකාරයට අපි ටිකක් අක්ෂර ප්‍රමාණයට ලොක් කරලා බලමු. ෆොන්ට් සයිස් එක වැඩි කරමු. ඒ ආකාරයට තව ටිකක් අපි මේකේ ප්‍රමාණය විශ්වාස බලමු. ප්‍රශ්න ස්ථාන පේන්නේ නැති නිසා අපි ෆෝමැට් සෙල්ස් වලට ගිහිල්ලා මෙතනින් යන්න පුළුවන්. කන්ට්‍රෝල් එකත් එක දිගට යන්නත් පුළුවන්. මෙතන අපි ගිහින් කියමු නම්බර් වල දශම ස්ථාන දෙකක් දෙන්න කියලා මේ. ඒ ආකාරයට දකිත හැකි මේ සංඛ්‍යා වෙනස් වුණු ආකාරය. මෙන්න මේ සංඛ්‍යා තියෙන්නේ අපිට මේ වගුවේ මම සාකච්ඡා කරේ මෙන්න මේ කොටස. මෙන්න මේක මත පදනම් වෙලා මේ කොටස මත පදනම් වෙලා අපි මේ කොටස සකස් කරගත්තා. ඒ ගැන අවධානය ගැනීම හොඳයි ඔබට. මේ කරන ආකාරය දැන් මෙතනදී අපි මේ තියෙන සිදුවීමම මේ ස්ථානට ගියාම ඔබට පේනවා මේ මත වෙනස්කමක් වෙලා තියෙනවා. අගයන්ගේ වෙනසත් එක්ක සම්බන්ධ කරලා. ඒ නිසා අපට ඔය ආකාර පුළුවන් භාවිතයට ගන්න if කොන්දේසි අවස්ථා දෙකක්. හොඳින් අවධානය ලක් කර යතුවන්නේ මම මේ සාකච්ඡා කළේ if කියන කොන්දේසියේ සංඛ්‍යාත්මක භාවිතා කර අවස්ථාව. කියන්නේ value if තමයි භාවිතා කරේ. දැන් භාවිතා කරේ value if කියන ක්‍රියාව භාවිතා කරේ. ඔබට මම පැහැදිලි පෙන්නන්නම් මේ වචනේ ඉෂාර කරලා. භාවිතා කරේ value if කියන ක්‍රියාව තමයි භාවිතා කරේ මෙතනදී. එතකොට අපි මේ ආකාරයට අපි සකස් කිරීම කරන් ගියා. මෙතන ගත්තේ අපි text if කියන ක්‍රියාව මේකෙදි ගත්තේ text if කියන ක්‍රියාව ඊළඟ සටහනේ ගත්තේ අපි මේ ගත්තේ value if කියන ක්‍රියාව. එහෙනම් ඔබට මම කරුණු තුනක් කිව්වා මේ වෙනකොට count if value if text if. ඒ කරුණු තුන ඔබට අවශ්‍යයි. මෙතන text if ගැන කතා කරේ මෙන්න මේ ස්ථානයේ අපි පොඩි අවධානයක් තෝගනිමු. අපි උපසමක සාකච්ඡා කළා text if එක මෙන්න මේ විදියට. text if එකට අදාළ වන්නේ මෙන්න මේ ටික තමයි text if එකට අදාළ වෙන්නේ. ඊළඟට පාවිච්චි කර count if එකට වළංගු වෙන්නේ එකක් ලියලා පෙන්නමුකෝ.
මේකට වළංගු වෙන්නේ ඒතර ඔබට පුළුවන් මෙන්න මේ ප්‍රදේශය කවුන්ට් ඉෆ් සඳහා අපි යොදලා දිනවා. ඔය වගේම මෙන්න මේ ප්‍රදේශය ටෙක්ස්ට් ඉෆ් සඳහා යොදලා තියෙනවා. එහෙනම් අපිට මේ තිරපතමෙන් දකින්න පුළුවන් අපේ සාරාංශය අපි පාවිච්චි කරා කවුන්ට් ඉෆ් කියලා එකක්. මේ තියෙන කවුන්ට් ඉෆ් දාත් අවස්ථාව මේ තියෙන්නේ ටෙක්ස්ට් ඉෆ් යොදාගත්ත අවස්ථාව. ඊට කලින් මම ඔබට දර්ශනය කළේ වැලියු ඉෆ් යොදාගත්ත අවස්ථාව. එහෙනම් අපට ඉෆ් සම්බන්ධව මේ කරුණු තුන සාකච්ඡා කරා ප්‍රමාණවත් වෙයි.